समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්ති යස්ස පතිතෝ සුමනෝ විපාකං පටිසේවති ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියනි දරුවනි අද විශාල පිරිසකට ධර්ම දානේ බෙදා දෙන්න ආවා. ඈත පළාතක ඉඳලයි අද මේ පිරිස ඇවිදින් තියෙන්නේ. ඉතින් මේ ආවේ ලෝකෙටම බණ ටිකක් කියලා ධර්ම දේශනාවක දායකත්වයක් දරලා ධර්ම දානේ බෙදා දෙන්න. ධර්මයේ බෙදා දෙනවා කියන්නේ පින්වත්නි අමෘතේ බෙදා දෙනවා වගේ සමානයි. ගොඩාක් පින් සිද්ධ වෙනවා. ධර්ම දාන ආනිසංස අනන්තයි අප්‍රමාණයි. ඉතින් අද මේ ඇත්තන්ට ධර්ම දානමේ පින්කම මේ ධර්ම දේශනාවට මම යොදාගත්තේ සතර පද ගාථාවක්. පුංචි ගාථාවක්. ගාථාව පුංචි වුණාට මේ ගාථාවෙන් දෙන පාඩම මහා විශාලයි. ගාථාව බලනකොට පේනවා සතර පද ගාථාවක්. තවත් ඔය ඇත්තන්ට පැහැදිලි කරනවා නම් මේ ගාථාව නූල් බෝලයක් වගේ. නූල් බෝලයක් ළමයෙකුගේ අතට දුන්නා මේ පුංචි දරුවට පුළුවන් ගුලි කරලා තියාගන්න. කාටවත් පේන්නේ නැති විදිහට ගුලි කරගන්න පුළුවන්. කෙනෙක් මේ නූල් පන්දුවේ කොනක් අල්ලගෙන ගියොත් කිලෝමීටර් ගානකට ඇදගෙන යන්න පුළුවන්. ඒ වගේ බැලූ බැල්මට සතර පද ගාථාව වුණත් මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ අනුශාසනාව තාම ගැඹුරුයි. මේ ලෝකේ උපත ලැබපු සෑම කෙනෙක්වම බුදුරජාණන් වහන්සේ බෙදුවා. සෑම කෙනෙකුම බෙද බෙද දැක්කුවා. දැන් මේ ලෝකේ උප්පත්තිය ලබාපු මිනිස්සු යම්කිසි ක්‍රියාවක් කරලා යම්කිසි වැඩක් කරලා ඒ කරපු වැඩේ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් නම් යම්කිසි වැඩක් කරලා ඒ කරපු වැඩේ පිළිබඳ කල්පනා කරලා සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඒ බඳු වැඩයි කරන්න කියලා අනුශාසනා කළේ. දැන් බලන්න සමහර අය ඉන්නවා මොනවාරි පින්කමක් වේවා මොනවාරි කරලා කරපු දේ දිහා කල්පනා කර කර දුක් වෙනවා. බොහෝ අය ලෝකෙම ඉන්නවා. අනේ අපොයි අපරාධි කියලා කල්පනා කරනවා. දානි දීලා තෝම කල්පනා කරන අය ඉන්නවා. අනේ අපොයි කියලා කල්පනා කරනවා. කළ පින්කම දිහා බලලා සතුටු වෙන්න බැරි මානසිකත්වයක් එනවා. කෙනෙකුට පුළුවන් නම් කරපු දේ දිහා බලලා සතුටු වෙන්න ඒ කෙනා මා උසස් මිනිසෙක්. එයා තමයි ලෝකේ ඉන්න උසස්ම මිනිසයා. දැන් සතුටු වෙන ක්‍රම දෙකක් තියෙනවා. නරකක් කරලා සතුටු වෙන්නත් පුළුවන්, කල්පනා කරලා සතුටු වෙන්න පුළුවන් කරපු නරක වැඩේ. ඒක අසාර්ථකයි. දැන් බලන්නකෝ අපි මේම කල්පනා කරමු. මාසේ අන්තිමට පඩි ගන්නවා. පඩිය ගන්නේ රජයේ වැඩ කරලා මාසෙම වැඩ ටික කල්පනා කරගෙන. කඩේට ගෙවන්න ඕනේ, ළමයින්ගේ පන්ති ගාස්තු ගෙවන්න ඕනේ.
මේක අරගෙන බස් එකේ යනවා. පිටින් ආපු මිනිහෙක් මොකද කරන්නේ? පොකට් එක කපලා ඒක අරන් යනවා. පඩි පැකට් එක අරන් ගියා. දැන් පඩි පැකට් එක අරගෙන ගිය මිනිහා සතුටු වෙනවා. ඇයි? ලාභයක්. පොකට් එක නැති වෙච්ච කෙනා ගෙදර ගිහලා අඬනවා. එයාට අලාභයක්. මම කෙනෙකුට විපාක කරලා සතුටු වෙනවා නම් ඒක පින නෙමෙයි. කෙනෙකුට කරදරයක් කරලා මම සතුටු වෙනවා නම් ඒක පින නෙමෙයි. මටත් අනුන්ටත් සතුට දෙනවා නම් ඒක තමයි පින. දැන් මේ ගාථාව දේශනා කළේ සුමන කියන මල්කාරයෙක් මුල් කරගෙන. දැන් අදත් ලංකාවේ තියෙනවා මාලාකාර කියලා කුලයක්. මාලාකාර කුලය කියන්නේ මල් විකුණලා ජීවත් වෙන මිනිස්සු. ලංකාවේ ඉන්නවනේ. කතරගමට යන්නේ. දෙපැත්තේ පොඩි පොඩි කඩ තියාගෙන ඉන්නේ. ඒ මිනිස්සු මල් විකුණලා ජීවත් වෙන්නේ. එතකොට මෙන්න ඉන්දියාවේ තිබුම ප්‍රසිද්ධ මල්කාරයෙක් නම සුමන. සුමන මාලාකාරයා. මේ සුමන මාලාකාරයාගේ වැඩි මල් විකුණනවා කියන්නේ මේ පාර දිගේ විකුණන්නේ මල් ටික දෙන්නේ රජගෙදරට විතරයි. රාජකීය මල් කරුවෙක්. රජුරවන්ට විතරයි එයා මල් විකුණන්නේ. සෑමදාම රජතුමාට ගෙනියනවා පිච්ච මල්. රජමාලිගාවට මෙයා තමයි මල් ගෙනියන්නේ. කසාද බැඳලා ළමයි දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. බොහොම දුප්පත් මිනිහෙක්. රජගෙදරට මල් දුන්නාට මොකද බොහොම දුප්පත්. දවසක් මල් ටික කඩාගෙන පාරේ යනවා. යනකොට දැක්කා බුදුරජාණන් වහන්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට හරි ලස්සනයිනේ. බුදුහාමුදුරුවෝ පාරක වඩිනකොට පුදුම ලස්සනයි. මත් වෙච්ච ඇතෙක් එනවා වාගේලු වඩින්නේ. යසෝදරා කියනවනේ නරසිය ගාථාවලදී මත්ත ගජ්ජින්ද විලාසිත ගාමි. හරි ලස්සනයිලු බුදුහාමුදුරුවෝ වඩිනකොට. වටපිට බලන්නේ නැහැ, දුර බලන්නේ නැහැ, ළඟ බලන්නේ නැහැ, පියවර තබා එනකොට මේ සුමන දැක්කා. අනේ ලස්සනට බුදුහාමුදුරුවෝ වඩිනවා. දෙන්න දෙයක් නැහැ ළඟ. සමහර දවස් තියෙනවා පූජා කරන්න මොනවාරි තියෙනවා. ඒක ලබා ගන්න සුදුසු කෙනෙක් නැහැ. තවත් සමහර දවස් සුදුසු කෙනෙක් එනවා පූජා කරන්න දෙයක් නැහැ. දැන් අද බුදුහාමුදුරුවෝ වඩිනවා දෙන්න දෙයක් මගේ ළඟ නැහැ. තියෙන්නේ රජගෙදරට ගෙනියන මල් විතරයි. මේ මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කළොත් එimhe මගේ රස්සාව නැති වෙනවා. රස්සාව නැති වෙනවා. දැන් නෑ මේක දෙන්නේ නෑ කියලා ඉස්සරහට ගියා. යනකොට බුදුහාමුදුරුවෝ ඉදිරියට වඩිනවා. දැන් තවත් ලස්සනට පේනවා. දැන් කල්පනා කළා දැන් මොකද කරන්නේ? මල් ටික නම් සුදුසු රජුරවන්ට නෙමෙයි බුදුහාමුදුරුවන්ට. ඕන දෙයක් වෙච්චාවි. රජුරව මගේ බෙල්ල කැපුවත් කමක් නැහැ. මාව රටින් පැන්නුවත් කමක් නැහැ. මාව බන්ධනාගාරයට දාලා මට දුන්නත් කමක් නැහැ. මේ මල් ටික මම පූජා කරනවා කියලා එක මිටක් කුසල විසිකලා. පූජා කළා නෙමෙයි විසිකලා. ඒ විසික් කරපු මල් ටික බුදුහාමුදුරන්ගේ ඉසට උඩින් වියනක් වාගේ හිටියා. දැන් තවත් සතුටුයි නේ මම පූජා කරපු මල් ටික නෙමෙයි වියනක් උනේ. දෙවෙනි මිටත් විසික් කළා. ඒක දකුණු අත පැත්තෙන් ලස්සනට වියනක් වාගේ මල් ටික රැඳුණා. තුන්වෙනි මිට වම් පැත්තේ දැන් වියනක් වාගේ. අනිත් මිට විසික් කළාම ඒකත් බුදුහාමුදුරන්ගේ පිටිපස්සෙන් ලස්සනට මල් වියන. දැන් මල් පෙට්ටියක් ඇතුලේ බුදුහාමුදුරුවෝ. දැන් මේ සුමනගේ ශ්‍රද්ධාව වර්ධනය කරන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේ මොකද කළේ? රැස්මාලාව පිට කළා. දැන් සවනක් ගන්න බුදු රැස් එන්නේ අර මල් ටික කඩාගෙන. මල් ටික වීදවාගෙන බුදු රැස්මාලා වෙනවා. දැන් සුමනට පුදුම සතුටක්. අත් දෙක නළලේ තියලා වැන්දා. වැඳලා දැන් ගියා ගෙදර. මාලිගාවට ගෙනියන්න මල් නැහැනේ දැන්. සුමනගේ නෝනා ඒ තරම ශ්‍රද්ධාවන්ත කෙනෙක් නෙමෙයි. ශ්‍රද්ධාව නැහැ යාට.
ගෙදරට ගියාම දැන් සුමනගේ නෝනා ඉතින් කතා කළා කෝ අද මොකද මේ වේලාවෙන් ආවේ? සුමන බිම් බලාගෙන ඉන්නවා දැන්. කිව්වේ නැහැ. දෙවෙනි වතාවෙත් ප්‍රශ්න කරනකොට සුමන කියනවා අද හරි වැඩක් වුණා මට. මල් ටික කඩාගෙන යනකොට තථාගත ආනන් වහන්සේ වඩිනවා දැක්කා. දෙන්න දෙයක් නැහැ. මල් ටික මම පූජා කළා. මල් ටික පූජා කළා කිව්වා විතරයි නෝනට කේන්ති ගියා. තාම්සේ මොකද්ද ඔය වැඩේ කළේ? එහෙමනේ කියන්නේ. මාලිගාවේ රජුරුව බොහොම නපුරු අය රජවරු. රජවරුන්ට මල් ටික අද නැහැ කියලා දැනගත් රජුරුව කිපෙනවා. දැන් මම ළමයි එක්ක මගේ ගෙදර යනවා. මං ආයි ඔයා එක්ක ජීවත් වෙන්න කැමති නැහැ. මම මගේ දරු පැටව් අරගෙන යනවා. ඕන දෙයක් රජුරුව දෙන්න දඬුවම තනියෙන් විඳින්නයි තියෙන්නේ. මට බෑ ওই දුක විඳින්න කියලා ළමයි ටිකත් අරගෙන ගියා ගෙදර. දැන් නෝනාත් ගියා බුදුහාඳුනට මල් පූජා කරලා. ළමයි ටිකත් අරගෙන ගියා. දැන් රජුරුව බැලුවා අද මල් නැහැ. සේවකයෙකුට කිව්වා ගින් සුමන එක්කන් එන්න. සුමනත් බයෙන් ආවා. රජුරුව කෝ අද මල් මොකද කළේ මල් වලට? මෙයා ඇත්ත කිව්වා. ස්වාමීනි මං අද මල් ටික පූජා කරනකොට කල්පනා කළේ රජුරුව මගේ බෙල්ල කැපුවත් කමන්නේ. මාව රටින් පැන්නුවත් ප්‍රශ්නයක් නැහැ. මාව බන්ධනාගාරයට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මම මල් ටික බුදුහාමුදුරන්ට පූජා කරනවා කියලා පූජා කළා කිව්වා. රජුරුවත් සතුටු වුණා. ඇයි පිදියේ යුත්තේකටයි මල් ටික පූජා කරලා තියෙන්නේ. ඒ නිසා රජුරුව මොකද මේ සුමනට දීපලක් දුන්නා. ඉඩ කඩන් ඒවත් දීලා සුමන කරපු පින්කම රජුරුව අනුමෝදන් වුණා. දැන් පින්වත්නි මේ පුංචි කතාවක්. මේ කතාවෙන් තියෙන පාඩම අපි ඉගෙන ගන්න ඕන. මේකේ පාඩම ඉගෙන ගන්න ඕන. ආවට ගියාට පින්කම් කරන්න හොඳ නැහැ. ඔය ඇත්තෝ මාතර කිව්වනේ. මාතර පැත්තේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ. පිනා එක්ක වනා බෑ. තියෙනව නේද? මාතර පැත්තේ තමයි කියන්නේ. පිනා එක්ක වනා බෑ. ඒකෙන් කියන්නේ මොකද්ද? පින් කරන්න එපා කිව්වා වැනි වැනි. සමහරු වැනි වැනි පින්කම් කරනවා. වැනි පින්කම් කළාම මොකද වෙන්නේ? ලැබෙනවා. ලැබෙන්නේත් වැනි වැනි. වැනි වැනි ලැබෙන්නේ. සමහරුන්ට අතට ලැබෙනවා කටට දාන්න බෑ ඒක. ඔය ඉන්නේ. සමහරුන්ට ලැබෙනවා දුන්නු නිසා. නමුත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. මොකක්වත් ප්‍රයෝජනයක් ගන්න. එහෙම තියෙනවා ලෝකේ රටේ අපි දැකලා තියෙනවා. පින් කරන්න කිව්වා බුදුරජාණන් වහන්සේ ස්ථීර අදිෂ්ඨානකින්. මේක කරනවද නැද්ද? මේක දෙනවද නැද්ද? මේක දීලා කොහමද? දෙකක් බෑ. සසර පුරාම බුදුරජාණන් වහන්සේ නිතරම ප්‍රාර්ථනා කළේ මගේ කනට නෑ බෑ කියන මේ වචන දෙක වැටෙන්නවත් එපා. නෑ බෑ කියන වචන දෙක එපා කිව්වා කනටවත් වැටෙන්න. නෑ බෑ කිව්වොත් හැමදාම පරාදයි. ඇයි නෑ කියන්නේ? මට තියෙනවා. අත්ති සුඛං මට තියෙනවා. තියෙන ටික ඇති. හිතෙනවද නෑ? දී මදි උදේ ඉඳලා මදීනේ. කොච්චර ලැබුණත් මදි. මේ ලෝකේ කවුරු හරි ඉන්නවද ලැබිච්ච ටික ඇති කියලා සතුටු වෙන්නේ නැහැ. කොච්චර ලැබුණත් මදි. ඒක උපමාවකින් කියනවා සාගරයට වතුර යනවා වගේ. දැන් මූදට ඔය ගංගාවල් වලින් වතුර යනවා. නමුත් කවදාවත් මූද කියනවද මේ දැන් ආව ඇති නතර වෙන්නේ. කැලණි ගඟෙන් වල් ගඟෙන් කොච්චර ගංගාවලින් යනවද? මනුස්ස සිතටත් එමය. කොච්චර ලැබුණත් මදි. ඇති කියන්නේ නැහැ. එතකොට නෑ නොකිය වැඩ කරන්න ඉගෙන ගන්න ඕන. ඊළඟ එක තමයි බෑ. ඇයි මට බැරි? මට පුළුවන්. බෑ කියන්නත් හොඳ නෑ. නෑ කියන පුරුදු වෙන්නත් හොඳ නෑ. නෑ බෑ නොකිය පින්කම් කරන්න ඕන. එතකොට ඒකේ විපාක ලස්සනට ලැබෙන්නේ. කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ වෙන බලයක් නෙමෙයි. කළ පිනේ විපාක ලස්සනයි.
කෙනෙක් නිරෝගී වෙලා උපන්නේ පිනේ බලය. වෙන දෙයක් නෙමෙයි. පින තියෙනවා නම් මරන්න බෑ. පින් තියෙන කෙනාව මරන්න බෑ. කළු ගලේ ගැව්වත් මැරෙන්නේ නැහැ පින් තියෙන කෙනා. දැන් ඒක රාතන් වහන්සේ කෙනෙකුගේ කතාවක් අටු මේ බණ පොතේ කියනවා ලස්සනට. එක්තරා අම්මා කෙනෙක් ගැබ් ගත්තා. මාස 10 පිරුණා. දරුවා ලැබෙන්න මෙන්න තියේදී රෑ නිදාගත්තා අම්මා මැරිලා. කුසේ දරුවා එක්කම මැරිලා. අද වාගේ කාලෙ ඉතින් බඩ කපන්නේ මොකක්වත් නැහැ නේ. ගෙදර තියාගන්න ඉන්නේ. නාවල කරලා උස්සන්ගිල පුච්චනවා. දැන් ඉතින් කවුරුත් එකතු වෙලා බැලුවා ගර්භණී කෙනෙක් මැරිලා ඉතින් හරි දුකයි. නාවල සන්ධ්‍යා කාලේ ගෙනියලා කනත්තේ දාලා ගිනි තිබ්බා. අද වාගේ පෙට්ටිය දාන්නෙත් නැහනේ. සන්ධ්‍යා කාලේ තමයි මිනියට ගිනි තියන්නේ. ඉරු බැස ගියා. ඒකනේ කියන්නේ මල ඉරු කියලා. මල කඳක් පුච්චන වෙලාවේ එළි වෙනකන් ඉන්නවා කනත්තේ මිනිස්සෙක්. මොකටද දන්නවද? පිච්චෙන මල කඳ තලන්න ඕන. මල කඳ තලන්න ඕන. අද අපිට ඕවා බලන්න බෑ. කරන්ට් එකට දාපු ගමන් විනාඩි 5න් අලු වුණා. පත්තු වෙන මල කඳ තලන්න ඕන. ඇයි තලන්නේ? මේ ශරීරයේ තියෙන ජල ගතිය. ජල ගතිය නැති වෙනකොට මේ ශරීරයේ ඇඹරෙන්න පටන් ගන්නවා පිච්චෙනකොට. අර වෙලාවට නැගිටින්න වාගේ දඟලනවා. පණ ඇවිල්ලා නෙමෙයි. අද අපිට මේවා දකින්න නෑ. ඕක gedara බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අපිට. පොල් කට්ටක් ගිනි තියලා බලන්න. අපි දැන් දුම් අල්ලන්න පොල් කටු පත්තු කරනවානේ. පොල් කටු කියන්නේ මේ රවුම්නේ. පත්තු කරන්නේ ඒක රවුමට තියෙන්නේ ඇඹරිලා දිග හැරිලා තියෙන්නේ. අඟුරු. දිග හැරෙනවා. ඒකේ ජල ගතිය තියෙන නිසා ඕක නිකම්ම රවුමටම තියෙන්නේ නැහැ. දැන් සමහර පළාත්වල මල කඳ පුච්චනකොට පොල් ගෙඩි දානවනේ. පොල් ගෙඩි 10ක් 15ක් දානවා. දැන් නම් ඒ චාරිත්‍ර නැහැ. මොකද ඉසකබල පිපිරෙනකොට මිනිස්සු බය වෙනවා රැට. ඒ නිසා විනාඩි 10න් 10ට පොල් ගෙඩි පිපිරෙනවා. අරක පිපිරෙන සද්ද කනට පුරුදු වුණාම බය නැහැ. දැන් මේ මල කඳ අර මිනිස්සයා තලනවා. තලලා දැන් පිච්චිලා ඉවරයි. උදේ වෙනකොට අර මිනිහා ගෙදර ගියා. දැන් ගෙදර කට්ටිය ආව සෙම්බුවක් අරගෙන අලු ටික අරන් යනවා. ගෙදර කට්ටිය එන්න කලින් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ දර්ශනය. දැකලා බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට වදාලා සාරිපුත්ත දැම්මම වෛද්‍යවරයෙක් එක්ක යන්න කිව්වා කනත්තෙට. ගිහිල්ලා ඊයේ රෑ මිනිහක් ගිනි තිබ්බා ගර්භණී අම්මා කෙනෙක්ගේ මුළු ශරීරෙම පිලා බඩ විතරක් ඉතිරි වෙලා. පිච්චිලා නැහැ. මේ බඩ පලන්න බඩ ඇතුලේ ඉන්න ළමයාට පණ තියෙනවා අරන් එන්න කිව්වා පන්සලට. මේක අද මිනිස්සු පිළිගන්නේ නැහැ. නමුත් මේක ඇත්ත. දැන් ඉන්න ගමේ මිනිස්සු ගියාම ඉතින් බය වෙලා දුවනවානේ. ශරීරේ මලු වෙලා අර මාස 10 පිරිච්ච බඩ විතරක් තියෙනවා. ගිනියම් වෙලා. දැන් සරියුත් මහරහතන් වහන්සේ ගියාම මිනිස්සු බලාගෙන ඉන්නවා. දැන් අර වෛද්‍යවරු මේ බඩ බොම් පරිස්සමට පළලා ගත්ත පිරිමි ළමයෙක්. කකුල් දෙකෙන් උස්සලා පොඩ්ඩක් සොලවනකොට ළමයා අඬන්න පටන් ගත්තා. පණ තියෙනවා. මේ ළමයා ළඟට කිසිම කෙනෙක් යන්නේ නැයි මල කඳක් ඇතුලෙන් ගත්තේ. පන්සලේ තමයි මේ ළමයා පෝෂණය වෙන්නේ. විසාකාව තමයි කිරි දෙන්නේ. අනාථපිණ්ඩික සිටුතුමා තමයි මේ ළමයාට ඕන කරන ඒවා කරන්නේ. ක්‍රමක්‍රමයෙන් මේ ළමයා ලොකු වුණා. දැන් සත් වයසක් වුණා. සත් අවුරුදු පිරෙන වෙලාවේ බුදුහාමුදුරුවෝ වදාලා සාරිපුත්ත මේ ළමයව මහාන කරන්න කිව්වා. මේ දරුවව වාඩි කරවලා කෙස් ටිකක් කපලා අතට දුන්නා. ඕනෑම ළමයෙක්ව පැවිදි කරනකොට කෙස් ටිකක් කපලා මුලින් අතට දෙනවා සිවුරු පොරවන්න කලින්. දීලා භාවනාවක් උගන්වනවා. දරුවා බලන්න මේ කෙස් කළු පාටයි. මේක සුදු වෙනවා. මේක දිරනවා. සේදුවේ නැත්තම් ගඳ ගන්නවා. මේ කෙස් වලින් පණුව එනවා, සත්තු බෝ වෙනවා.
පිළිකුලයි කියලා තච පංචක කියලා භාවනාව කියලා දෙන්න. මේ පුංචි පුතාගේ අතටත් කෙස් ටික දීලා කියනකොට මේ ළමයා සිවුරු පොරවන්න කලින් කෙස් ටික බලලා රහත් වුණා. අවුරුදු 7 දී. ඔතනදී කියන්නේ ඒකයි පින තියෙන කෙනෙක්ව මරන්න බෑ. පින තියෙන කෙනා මැරෙන්නෙත් නෑ. මරන්න බෑ පින ඉවර වෙනකන් ඉන්නවා. පින නැති කෙනාට පුංචි දෙයක් අර පුංචි මදුරුවා විදලා දැන් මැරෙන්නේ. දැන් ඊයේ පෙරේදා පුංචි දරුවෙක් මලානේ. පොඩි මදුරුවෙක් විද්දා. නිකම්ම මදුරුවා විදින්නෙත් නෑ. කර්ම ඉවර වෙන්න ඕන. ජීවත් වෙන කාලේ ඉවරයි. ඒ නිසා චූටි දෙයටත් මැරෙනවා. එතකොට මිනිස්සෙක් වෙච්ච අපි නිතරම බුද්ධිමත්ව වැඩ කරන්න ඕන. බුද්ධිය පාවිච්චි කරන්න ඕන. ලස්සන පින්කම් කරන්න ඕන. ඇයි සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. සැපයි කියලා වෙන දෙයක් නෙමෙයි. අපි කළ පිනේ විපාක. කවුරුත් කළා නෙමෙයි මමයි කළේ. පින වේවා පව වේවා මං කළා ඒකේ විපාක මම මේ විඳින්නේ. කවුරුත් කළා නෙමෙයි. නැතන් මාතා පිතා කෛර අම්මා තාත්තා කළා නෙමෙයි. මං කරපු දේවල විපාකයි මට එන්නේ. ධම්මපදයේ පටන් ගන්නකොටම බුදුහාමුදුරුවෝ සිතින් යමක් කරනවද කියනවද සිතනවද ඒක තමයි පව. පස්සෙන් එනවා දුක් දෙන්න. පිරිසිදු සිතින් යමක් කරනවද කියනවද සිතනවද ඒක තමයි පින. පිනක් කරන්න නම් තියෙන්න ඕන හොඳ මනසක්. ඒකනේ පත මේ සිත ඇත්නම් පත කුඩාද කියලා. හොඳ සිතක් තියෙන්න ඕන. කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන්න ඕන. ඒම කල්පනා කරගෙන පිනක් කරනවා නම් ඒක මා ලොකු පිනක් වෙන්න ඕන නෑ. පුංචි දෙයක් ඇති. චූටි දෙයක් දුන්නත් ඇති පිරිසිදු සිතකින්. ප්‍රසන්න මනසකින් ලක්ෂ ගාණක් ඕන නෑ. රුපියල දෙයක් දීලා බලන්න. ditta ධම්ම වේදනීය වශයෙන් ලැබෙනවා. සමහරු කීර්තිය බලාපොරොත්තු වෙන දෙනවා. කීර්තියටයි දෙන්නේ වෙන පිනක් බලාගෙන නෙමෙයි. ඊට පස්සේ තැවෙනවා අපරාධෙ මන් දුන්නේ. අපරාධෙ මම මේක පින්වත්නි තමන්ගේ සිත පිළිබඳ නිතරම සොයන්න ඕන. අපි පුරුදු වෙලා තියෙන අනුන් ගැන සොයන්න නෙමෙයි අනුන් ගැන බලන්න එපා. මං ගැන බලන්න ඕන. මං ගැන ගවේෂණයක් කරන්න ඕන. මගේ සිත මොන වගේද? දන්නවද අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. නමුත් අපි දන්නවා අනුන්ගේ සිත් ගැන. අනුන්ගේ සිත් අපිට වැඩක් නැහැ. මගේ සිත ගැන මං සොයන්න ඕන. මට එන අරමුණු ගැන මම අවබෝධයක් කරගන්න. මට දැන් ආවේ රාග සිතවිල්ල. ඒක දැනගන්න තරම් ඥානයක් මට තියෙන්න ඕන. ඒකයි දැනගන්න ඕන. සචිත්ත පරියෝදපණං. බුදුවරු වදාළේ ඒක. බුදුවරු මේ ලෝකෙට අපිට වදාරන්නේ පළවෙනි එක තමයි පව්කම් කරන්න එපා. සබ්බ පාපස්සා කරන. කුසලස්ස උපසම්පදා පින් කරගන්න. සචිත්ත පරියෝදපන. තමන්ගේ සිත දමනය කරගන්න. මේ තුන නොකර වෙන මොනවා කළත් වැඩක් නැහැ. ඒතං බුද්ධානුශාසනං බුදුවරුන්ගේ අනුශාසන වෙච්චරයි. නිතරම පින්වතුනි අපි මේ ආදරෙන් කියන්නේ. අරයාගේ මෙයාගේ අපිට වැඩක් නැහැ. තමන් ගැන සොයලා බලන්න. මං මොන වගේ කෙනෙක්ද? මගේ සිත මොන වගේද? දැන් බලන්න ආරුන්ගේ සිතේ නරියෝ ඉන්නවා. කපටිකම් කරන්නේ. සත්තු වත්තම ඉන්නවා සමහරුගේ සිත්වල. සත්තු වත්තේ නැති සත්තුත් ඉන්නවා. සමහරුගේ සිත්වල ඉන්නවා පොළොංගු. නයි ඉන්නවා. කපුටෝ ඉන්නවා. බකමූණෝ ඉන්නවා. සමහර බුම්මගෙන ඉන්නේ. නිකමටවත් ඉනා වෙන්නේ නැහැ. බුම්මගෙන ඉන්නවා. බකමූණු ගතිය. තමන්ගේ සිතේ මොන වගේ සතෙක් ඉන්නවද කියලා තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මදි ඒ සතාව එලවලා දාන්න ඕන.
තේරුම් අරගෙන දැන් මගේ ළඟ නරියා ඉන්නවා කියලා ඌව කණ්ඩ දීලා පෝෂණය කළාම හරියනවද? නරි ඉන්නෝනේ කැලේ කියලා එනවල දන්න ඵලයන් යන්න කියලා. කපටිකම්, ලෝභ, ඊර්ෂ්‍යාව, මදය. සමහරු ඉන්නවනේ මා ඔලුව දුමිච්චා ඉන්නේ. මේ මදය ගැන වෙනම මාස දෙක තුනක් බණ කියන්න පුළුවන්. සමහරු ඉන්නවා ලෝකේ ලෙඩක් නැහැ කියලා මත් වෙනවා. මට කිසි ලෙඩක් නැහැ. ආරෝග්‍ය මදේ. තරුණ කාලේ තියෙන යෞවන ජීවිත මදේ. රූප මදේ. ලස්සන නම් එයා කියන මං ලස්සනයි. එයාම කියා ගන්නවා මං ලස්සනයි කියලා. රූප මදේ. එතකොට මෙන්න මේවා තියෙන්නේ නියපොතු වල කෙස් වල නෙමෙයි. දත් වල සමේ මස් වල නෙමෙයි. මේවා තියෙන්නේ සිතේ. මනුෂ්‍යයාගේ සිතේ තමයි මේ කුණු කන්දකම තියෙන්නේ. ඇස් දෙකේ නෙමෙයි. මේ සිතේ තියෙන දේ නිසා තමයි ඉන්ද්‍රියන් නරක වෙන්නේ. සිතයි ප්‍රධාන. මේ සිත අපි ළඟ තියෙනකම් විතරයි අපි වටින්නේ. සිත මෙතනින් ගිය ගමන් සත පහකට වටින්නේ. මේ සිත නැති වෙච්ච දාට බලන්න. දවසක් දෙකක් කොට අඬනවා මිනිස්සු. ඊට පස්සේ බලන්න කුස්සන් ගිහලා ඉක්මනින් වලේ දානවා නැත්තම් පුච්චලා දානවා. තියාගන්නේ මාසයක් තියාගන්න කියන්නේ ගෙදර. මේකට ආදරේ නම් මේ ශරීර කූඩුවට මාසයක් තියාගන්න බෑ. බය වෙනවා ගෙදර අය. ඇයි මේක නිල් වෙලා ඉදිමිලා. එතකොට මේ මිනිස්යාගේ සිත තමයි ප්‍රධාන. මේ සිතින් තමයි පව් කරන්නේ, සිතින් තමයි පින් කරන්නේ. මේ සිත නැත්තම් පව් කරන්නත් බෑ, පින් කරන්නත් බෑ. එතකොට මේ සිත ඉපදෙනකොට අපි බොහොම ලස්සනයි. පබස්සර මිදම් භික්කවේ චිත්තං. මානනි ඉපදෙනකොට අපේ සිත මා පබලයි, ලස්සනයි, එළියයි. අපි ටික ටික ලොකු වෙනකොට S2 නිසා සිත නරක් වුණා. S2 නිසා කොහොමද නරක් වුනේ? රූප දැකලා. කන් දෙක නිසා සිත නරක් වුණා, ශබ්ද නිසා. නාසිකාව නිසා, ගඳ සුවඳ නිසා සිත නරක් වුණා. දිව නිසා සිත නරක් වුණා, ස්පර්ශය නිසා සිත නරක් වුණා. දැන් අපි ළඟ තියෙන නරක සිතක්. දැන් මේ සිත පිරිසිදු කරගත්තේ නැත්තම් මේ නරක් වෙච්ච සිත අපිට අනර්ථයේ පිණිස පවතිනවා. මේ සිතේ තියෙන ඒවා තමයි මැරෙනකොට මතක් වෙන්නේ. මරණ මංචකයේ වෙනකොට මේවා උඩට එනවා. එතකොට මේ අපි කරපු පවණක් මතක් උනේ මැරිලා ඉවර වෙලා දුක් විඳින්න වෙනවා. පින මතක් වුණා නම් කායස්ස බේදා පරම්මරණ සුග්ගතින් විනිපාතං උපපන්න. මැරුණා විතරයි. සැප ඇත තැනක ඉපදෙනවා. දැන් බලන්න මට වඩා ඔය ඇත්තන්ට බලන්න පුළුවන්. පින අරන් එනවද පව අරන් එනවද කියන එක බලන ක්‍රමයේ මම දෙන්න. දැන් සමහර අම්මා කෙනෙකුගේ කුසට දරුවෙක් ආවා. මේක දැනගත්තා කියමුකෝ දරුවෙක් ආවා. ගෙදරම අය සතුටු වෙනවා. නේද? ඒ දරුවගේ වාසනාවට උතුරන්න පටන් ගන්නවා. දරුවත් සනීපෙන් අම්මත් සනීපෙන්. ඉස්පිරිතාලට ගියත් ඔක්කොම හොඳයි. කිසිම කරදරයක් නැතුව ළමයා ඉපදෙනවා. ඉපදිච්ච ගමන්ම දොස්තර කියනවා බරත් හොඳයි කිසි ලෙඩක් නැහැ අරගෙන යන්න. ගෙදර ගෙනල්ලා සතියක් දෙකක් තුනක් යන රත්තරන් පවුන් 10ක් 15ක් පොඩි එකාට ලැබිලා. මාමා ඇවිල්ලා දානවා ඔක්කොම එලා රත්තරන් මුදු දානවා මාල දානවා නේ. බලන්න. ඔක්කොම ටික ලැබිලා. මොකද්ද මේ ගෙනල්ලා තියෙන පින? ඔන්න සැපයි. තවත් සමහර දරුවෙක් එනවා මව් කුසට. දරුවා ආවා කියලා දැනගත්ත ගමන් අම්මම මොනවාරි කාලාරි බීලාරි ළමයා නැති කරනවා. එළියට එන්නවත් දෙන්නේ නැහැ. මාස 9 10 මව් කුසේ ඉඳලා එළියට එනවා. එළියට එනකොටම මැරිලා. එළියට එනකොට මැරිලා ඉපදෙන්නේ මැරිලා. ඉපදෙනකොට ලස්සනට ඉපදෙනවා. ඊළඟට බලන් දෙපෑ කේක් ගෙඩි වගේ පුංචි පුංචි ළමයින්ව මේස උඩ තියලා වීදුරු පෙට්ටි වලින් වාලා තියෙන ඉස්පිරිතාලේ. අර පුංචි පුළුන් ගොඩ
ගේ දරුවාගේ ශරීරයේ පුරාම කටු ගාලා කොච්චර රිදෙනවද? අම්මගේ වරද නෙමෙයි. නැත්තම් අඩු මාසෙන් එනවා. අංග විකලයි. කොර වෙලා එනවා. මේලා මෙයා කුසට ඇවිල්ලා මාස දෙක තුනක් යනකොට තාත්තත් දාලා යනවා යන්න. ගෙදරිනුත් එලෝලා. උන්න බලන්න පවාරගෙන ආවා. කවුරුත් කරන දේවල් නෙමෙයි මේවා. තමන් කරගත්ත පින තමන්ට සැප පිණිස පවතිනවා. තමන් කරගත්ත පව තමන්ට දුක් පිණිස පවතිනවා. ඒකයි බුදුවරු නිතර වදාළේ පුනප්පුනන් නැවත නැවත මොකද්ද කරන්න කිව්වේ පින. දවසක් ලස්සනට බුදුහාඳුරු කියනවා ආනන්ද පිනේ විපාක සැප නැත්තම් පිනේ විපාක සැප නැත්තම් බුදුවරු කවදාවත් කියන්නේ නැහැ පින් කරන්න කියලා. බුදුහාඳුරු කියන්නේ කාලේ කන වැඩක් නේ. පිනේ විපාක සැප නැත්තම් බුදුහාඳුරු කියන්නේ නැහැ පින් කරන්න කියලා. පිනේ විපාක සැප නිසායි මං කියන්නේ පින් කරන්න. තමන්ගේ ජීවිතය නිවන් දක්නා ජාති දක්වා සැප ඇති තැනක උපන්නොත් විතරයි පින් කරන්න ලැබෙන්නේ. එක මලක් පූජා කළත් බෝසතාණන් වහන්සේ අත් දෙක නළලේ තියලා ප්‍රාර්ථනා කළේ මට මනුස්සාත්මය ලැබේවා. ලෝකේ පින් කරන්න පුළුවන් මිනිසුන්ට විතරයි. දෙවියන්ට බ්‍රහ්මයන්ට පින් කරන්න බෑ. මනුලොවේ ඉන්න විවිධ පින්කම් තියෙනවා. මේ පින්කම් කියනවා බොහොම ලේසි කරන්න. අපි හිතනවා පින්කම් කරන්න සල්ලි නෙමෙයි යෝනන්නේ හොඳ පිරිසිදු සිතක්. මේ කයෙන් පින්කම් කරන්න පුළුවන්. කායේන ඒකට කියනවා මෙත්තාය කාය කම්ම කියලා. මෛත්‍රී සාගතව කරන කයෙන් කරන පින්කම්. දැන් බලන්න අපි මේ වගේ දේ කරලා තියෙනවද කියලා. අපි දැන් අටපිරිකර කොච්චරවත් පූජා කරලා තියෙනවා. කටින පින්කම් කරලා තියෙනවා. සංඝික දාන දීලා තියෙනවා. මේ ඔක්කොම අපි උපරිම ලෙස කරලා තියෙනවා. අපේ ගෙවල් ළඟින් අපි යනවා පාරේ. යනකොට කේල්ලෙල්ලක් උල් වෙච්ච බෝතල් කට්ටක් පාරේ තියෙනවා. ඒ ආවේ අපිට පොඩි චේතනාවක් එනවා නම් මෙතනින් ගර්භණී අම්මලා යනවා. භික්ෂුන් වහන්සේලා වඩිනවා. වයස්ගත අම්මලා තාත්තලා යනවා. පුංචි ළමයි යනවා. මේ කේල්ලෙල්ලට කකුල තියලා ගර්භණී අම්මා කෙනෙක් එහෙම ඇදගෙන වැටුණොත් මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක්. ආන්දරු නමක් වැටුණොත් වයසක කෙනෙක් වැටිලා කොන්ද කඩා ගත්තොත් අර බෝතල් කට්ටට කැපුණොත් ලේ ගිහිල්ලා මැවුම් දාලා මේම සිතවිල්ලක් එන්න ඕන සිතට. ඒ නිසා මේක උස්සලා මන් දානවා කියලා පහත් වෙලා කේසල් කන් ලෙල්ලා හරි බෝතල් කට්ට හරි ගෙනියලා කුණු බක්කියකට දානවා නම් ගොඩාක් පින් සිද්ධ වෙනවා. නමුත් අපිට ඕනේ නැහැනේ. අපිට පුළුවන් මේක එකනා කාලා දාපු කේල් කන් ලෙලිය අයින්දින්න කියලා අපි හිතනවා නෑ මේක ලොකු පින්කමක්. යමක් වෙන්න යන්නේක වළක්වනවා. කයෙන් කරන පින්කම්. මෙත්තාය කාය කම්ම කියන්නේ ඒකයි. අපි මේ භවයේදී ලස්සන පින්කම් කරගත්තොත් ඊළඟ භවයට යන මේ පින අපිව පිළිගන්නවා. පින පිළිගන්න. ඒක උදාහරණයකින් කියනවා නම් උපමාවකින් පිට රටේ ඉඳලා එනවා අවුරුදු 10කට විතර පස්සේ කෙනෙක්. පිට රටක ඉඳලා අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා එනවා අපේ ඥාතියෙක්. එයා එනවා කියලා දැනගත්ත ගම අපි මොකද කරන්නේ? එයාව එක්කන්න යනවා එයාපෝට් එකට. එයා එනකම් බලාගෙන ඉන්නවා. එයාව කාර් එකේ දා ගන්නවා, වෑන් එකේ දා ගන්නවා. ගෙදර එක්කන් යනවා. අපි එළියේ පැදුර දාලා බුදිය ගන්නවා එයාට ඇඳ දීලා. නේද? අපි කනවට වඩා රස කෑමක් දෙනවා. ඇයි මේ අවහනකට පස්සේ පිට රටින් ආවේ? එයාව දැක්කම හරි ආසයි. අවශ්‍ය කරන්නේ ඔක්කොම ළඟට ගිහිල්ලා දෙනවා. නේද? ඒ මොකද මේ කාලෙකින් ආවේ අපි ඥාතියා. තියා එක කතා කරන්න වෙලාවට ළඟට ගිහිල්ලා ඔක්කොම දීලා පුංචි ආබාධයක් අසනීපයක් ආවත් ඉක්මනින් බය වෙලා මොකද මේ කාට පස්සේ මේ ආවේ පිට රටක ඉඳලා එන කෙනෙක්ව මේ අපේ ඥාතියෝ පිළිගන්නවා වගේ කළ පින් තියෙනවා නම්
පරලෝකෙට යනකොටම පින අපිව පිළිගන්නවා. මේ පිට රටින් ආපු කෙනාව පිළිගන්නවා වගේ තමයි. අර ඒ පිනේ අපිව පිළිගන්න බලාගෙන ඉන්නවා. ඒකයි පෙච්ච නන්දති. ධම්මපදයේ කියනවනේ. මෙලෝ විතර සතුටු වෙලාමදී පෙච්ච නන්දති. මැරිලා ඊළඟ ආත්මෙත් සතුටු වෙන්න ඕන. මෙලව සතුටු වෙලා ඊළඟ ආත්මෙ කියලා දුක් විඳිනවා නම් ජීවිතය අසාර්ථකයි. මෙලව සතුටත් පරලොව සතුටත් දෙන්නේ කවුද? තමන් කරපු පින විතරයි. අම්මාට බෑ මොකක්වත් කරන්න. එහෙමනම් නිකන් කල්පනා කරලා බලන්න. ඉටි රූපේ වාගේ ලස්සන අම්මයි තාත්තයි. ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන ඔක්කොම තියෙනවා මේ අම්මා තාත්තා දෙන්නට. ඉටි රූපේ වාගේ ලස්සනයි. ඇයි මේ දෙන්නට මන්ද බුද්ධික ළමයි ලැබුණේ? අම්මට අඩුවකුත් නැහැ තාත්තට අඩුවකුත් නැහැ. ඇයි මේ මුනේ? අම්මගේ තාත්තගේ වරද නෙමෙයි. මෙන්න මේ ඉපදිච්ච කෙනාගේ වරද. කාටවත් දොස් කියන්න බෑ. යා දිසං වපතේ බීජං. අපි පැල කරන දේ තමයි අස්වැන්න. අපි කොස් ඇටයක් පැල කළොත් කලක් යනකොට ඒක කොස් ගහක් වෙලා එකෙන් කොස් ලැබෙනවා. කොස් ගහක් ළඟට ගිහිල්ලා අපි කෑ ගැව්වොත් දෙල් වරෙන් කියලා දෙල් එනවද? කොස් ගහ එන්නේ නැහැ. අද ඉතින් සමහර පඬිතුයෝ කියනවා ඉතින් කොස් ගහ බත් කළාම දෙල් එනවා කියලා. ඉතින් බත් කරන කතාවක් නෙමෙයි. බීජ නියාම කියන්නේ පැල කරපු දේ තමයි අස්වැන්න. කොස් විශාල කොස් ගහක් ළඟට ගිහලා බෙර ගන්න ඕනද? කොස් වරෙන් නෑ බෙර ගන්න ඕනේ නෑ. පැල කළා වෙලාවට කොස් එනවා. ඒ වගේ අපි කරපු කුසල කර්ම අපිට විපාක දෙනවා. අපි කරපු පාප කර්මත් අපිට විපාක දෙනවා. සමහර පාප කර්ම තියෙනවා අලු යට ගින්දර වගේ. අලු තියෙනකන් ගින්න මතු වෙන්නේ නැහැ. අලු ඉවත් වෙච්ච ගමන් ගින්දර මතු වෙනවා. ඒකනේ සමහරු කියන්නේ බලන්නකො අපිට කිසිම අපි මේ ආත්මේ නම් මොකක්වත් කළේ නැහැ. දැන් බුදුහාමුදුරුත් එමනේ. බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ මොනවත් වරදක් කළාද? නෑ. බුදුහාමුදුරන්ටත් කර්මේ විපාක දුන්නා. බුදුරජාණන් වහන්සේටත් තිබුණා කොන්දේ අමාරුවක්. මොකද්ද කොන්දේ අමාරුවට ඒකාත්මිකදී ආදි කාලේ මල්ලව පොර කියලා සෙල්ලමක් තිබුණා. අද නිකන් ඒ සෙල්ලම මං හිතන්නේ රෙස්ලින් කියන්නේ. දෙන්නේ මා ඇඟපත තියෙන දෙන්නේ ගාගෙන එක එක උසල පොලේ ගන්න ඕනේ. ක්‍රීඩාවක් ඒක. ඒක අද බලනවා ලක්ෂ ගණන් දීලා ඒක බලන්නත් හොඳ නැහැ. පව් සිද්ධ වෙනවා. තව කෙනෙකුට ගහන එක බලනකොට සතුටු වෙන්නේ. සැබෑ බෞද්ධයෙකුට ඒක කරන්න බෑ. ඇයි කරුණා කියන එක අපි ළඟ තියෙන කරුණා කියන්නේ මොකද? අනුන්ගේ දුකේදී සිත උණු වීම. කරුණාව අපිට තියෙනවා. අපිට බෑ ඒව බලන්න. දැන් මෙන්න ඒ ආත්මී බෝසතාණන් වහන්සේ ඉපදිලා තියෙන්නේ කොට වෙලා. බොහොම කොටයිලු ශරීරය. මල්ලව පොර සෙල්ලම පටන් ගත්ත පිටටි. මෙන්න ආවා මා උස මාත රෙස්ලින් කාර්යයක් වාගේ ලොකු මිනිහෙක් ආවා. කවුද මේ? දේවදත්ත ආම්බුරු. හොඳට උස මාතට ආවා. දැන් එන වෙලාවේ මෙයා ඔක්කොමල්ලා උස පොලේ ගාලා දිනනවා. ඇයි මා ශරීර සම්පත්තියක් තියෙනවනේ අරයට. මෙයා බොහොම කොටයි. ඉතින් දැන් මෙන්න මොකද කළේ? යුද්ධෙට කවුරුත් නැහැ සෙල්ලමට. බෝසතාණන් වහන්සේ ගියා. ගියාම අර උසමාත කෙනා මේ කොට මිනිස්සයව බලලා කිව්වා මේ කොටා එක්ක මට මොන සෙල්ලම්ද? මේ කොටා එක්ක මට මොන සෙල්ලම්ද කියලා වීලුවට කිව්වේ. කියපු ගමන් මොකද උනේ? බෝසතාණන් වහන්සේට කේන්ති ගියා. බෝසතාණන් වහන්සේට කේන්ති ගිහිල්ලා සෙල්ලමට ගිහිල්ලා මොකද කළේ? අර උස මිනිහගේ ඇඟට පැනලා කකුල් දෙකෙන් අල්ලලා කරකෝලා ගැව්වා පොළවේ කොන්දම කැඩියන් කියලා. සෙල්ලමට කළේ. නමුත් එහෙම කරනකොට සිත නරක කරගෙන කළේ. දැන් මෙන්න කර්ම ඔක්කොම ඉවරයි බුදු වෙලා පිරිනිවන් පාන්න කිට්ටුයි. කොන්දරි දෙන්න පටන් ගත්තා. ඔන්න කරපු අකුසල විපාක. ඊළඟට තිබුණා බුදුරජාණන් වහන්සේගේ ඉසේ කැක්කුමක්. ඒක වැඩි වෙනකොට බුදුහාමුදුරු කෑ ගන්නවා.
ආනන්ද පටියක් අරන් මගේ ඉස ටික ගන්න කියනවා. සාමාන්‍ය කෙනෙකුට ඒ මාවන ඔළුව පිපිලා මැරෙනවා. බුදු බලේ නිසා මේක ඉවසගෙන ඉන්නේ. කර්ම විපාක මොකද? තාත්තා දීවරයෙක්. මූදු ගිහලා මාළු අරන් ඇවිල්ලා ගොඩ දානවා. පණ පිටින්. ඉතින් වතුර නැති මාළු උඩ පනිනවනේ. පොල්ලක් අරගෙන උඩ පනින මාළුගේ ඔළුවටම ගන්නවා. මේ පුංචි කාලේ පුවා. නමුත් මේවා කර්ම. Taman නිකලේ. වෙන කවුරුත් කළා නෙමෙයි. මමයි කළේ. මං කරපු දේවල විපාක මමයි විඳින්නේ. වෙන කාටවත් විඳින්න බෑ. ඒ නිසායි කියන්නේ නිතරම කය සංවර කර ගන්න ඕන. සිත සංවර කර ගන්න ඕන. කට සංවර කර ගන්න ඕන. මේ සිත කය වදන කියන මේ තුන්දොර සංවර කරගන්න එක තමයි අපේ පරම යුතුයකම. ඒ නිසා යමක් කරලා ඉවර වෙලා කරපු දේ දිහා කල්පනා කරලා අනේ අපොයි කියලා දුක් වෙනවා නම් ඒ වගේ වයි කරන්න හොඳ නැහැ. ඒවා කරන්න හොඳ නැහැ. කරපු දේ දිහා බලලා සතුටක් ගෙන දෙනවා නම් අනේ මම ලස්සන වැඩක් කළානේ. ඒක නැවත නැවත කරන්න ඕනේ, නතර කරන්න හොඳ නැහැ. පුනප්පුනා නැවත නැවත කරන්න ඕන. මොකද ඒ පින සැප පිනිස පවතින. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච මා පුදුම කාරුණික කෙනෙක්. උන්වහන්සේ මිනිසුන්ගේ සිත්මයි බණ කිව්වේ. රූපෙට බණ කිව්වා නෙමෙයි. මිනිස්යාගේ සිතටයි බණ කිව්වේ. මේ බණ ගෝචර වෙන්නේ සිතට. බණ ගැන සිතින් බලන්න ඕන. සිතින් බලන එකට තමයි සම්මා දිට්ඨි කියන්නේ. සිතින් බලන්න ඕන. කල්පනා කරන්න ඕන. කල්පනා කරනකොට හොඳ ඥානයක් ලැබෙනවා. චින්තාමය පඤ්ඤා. සිතීම නිසා ඒ නුවණ ලැබෙනවා. සිතන කෙනාට ලැබෙන නුවණක් ඒක. චින්තාමය පඤ්ඤා. සෑමදාම දවසට කීප මේ විනාඩි 2-3ක් තමන්ගේ රූපේ ගැන හිතලා බලන්න. මං කොහමද ඉන්නේ? දැන් මම මේ ටික ටික වෙනස් වෙලා. මායික හිටපු අය අපේ පරපුරේ වුණු අයට මොකද? එහෙමනම් මේ ලෝකේ සෑම දෙයක්ම අස්තිරයි. මේ ලෝකේ මොකක්වත් ස්ථිර නැහැ. ගෙනාපු දෙයක්ුත් නැහැ, ගෙනියන දෙයක්ුත් නැහැ. එක්ක මේ තියෙනේ වදාලා මං යනවා, නැත්තම් මාව දාලා මේවා යනවා. දෙකෙන් එකක් වෙනවා. ඒ නිසා නිරන්තරයෙන් පින්කම් කරගන්න. මේ පින අපිට සැප දෙන්නේ. ඊළඟට ආයි අපි ඉපදෙනවා. ඊළඟට ඉපදෙන ආත්මයත් සැපවත් වෙන්න නම් පින් තියෙන්න ඕන. පින අරගෙන ඊළඟ භවයට ගියාම එතන අපිට සැපයි. කිසි ප්‍රශ්නයක් නැහැ. පින නැතුව ගියාම ජරමර ගොඩක්. පත්තර අරගෙන බලන්න. ඉපදිලා දවස් 15 ළමයෙක් ඉන්නවලු. ඒ ළමයාගේ මේ පපුව ඇතුලේ තියෙන ඉන්ද්‍රියන් මේ ඔක්කොම නිකන් එල්ලෙන විදියටලු තියෙන්නේ. ලොකු සල්ලි කර්මයක් මං හිතන්නේ කෝටි ගාණක් වියදම් කරන්න වෙලා තිනවා මේ මිනිස්සුන්ට. ලේසි නෑ. තව සමහර ළමයි ඉපදුනාම අවයව එළියට ඇවිල්ලා. මේ පින අරගෙන ගියා මේ ගැටලුව නෑ. ලස්සනට ඉපදෙනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා මේ ඔක්කොම ලැබෙනවා. මේ අපිට ලැබිලා තියෙන එකයි. මේ ඔය ඇත්තෝ වාඩි වෙලා ඉන්න ඔය ඇත්තෝ මම නිකන් ඇවිල්ලා නෑ. සංසාරේ ලොකු පින්කම් කරලා තියෙනවා. ලෝකෙත් එක්ක සංසන්දනය කරලා බලන්න. මේ ඔක්කොම ලැබුණේ අපිට කොහෙන්ද? එනකොට නූල් පොටක්වත් අපි ගෙනාවේ නෑ. ගෙනාවේ නෑ. ආවට පස්සේ ඔක්කොම ලැබුණා. නිකන් ලැබුණා නෙමෙයි. පිනේ විපාක සැපයි කිව්වේ ඒකයි. එතකොට මේ භවයේදී තව පින් කරගත්තොත් විතරයි ඊළඟ ආත්මේ සැපවත් වෙන්නේ. නැත්තම් ඊළඟ දුක් විඳින්න වෙනවා. එසේනම් අද අපේ කාලේ ඉවරයි. අපේ මාතර රාහුල පාරේ පදිංචි පින්වත් සමරසිංහ උපාසිකා මාතාව දැන් ගොඩාක් වයසයි. ඉතින් ඒ අම්මා අද හරි සතුටු වෙනවා. ඒ අම්මගේ දුව ඕස්ට්‍රේලියාවේ ඉඳලා කෙලින්ම ආවේ අද මේ සම්බෝධියට. මාතර ගියෙත් නෑ අම්මා බලන්න. බලන්න ඒකේ තියෙන වටිනකම අවුරුදු ගණනකින් ලංකාවට ආපු ගමන් ගෙදර ගියා නෙමෙයි.
කෙලින්ම ආවේ මේ බෞද්ධ නාලිකාවට මොකටද බණක් අම්මවත් ගෙන්නගෙන තමන්ගේ ධනය ධාර්මික ධනය වියදම් කරලා විශාල පිරිසකට ධර්ම දානය දලා දෙන්න. ඉතින් මේ අම්මට සතුටුයි. මේ අම්මගේ කිරි බීලානේ අපි මේ ලෝකෙට ආවේ. මේ අම්මා අපිව පොඩි කාලේ කොච්චර ආදරෙන්ද රැකගත්තේ. මැස්සෙකුට එන්න දුන්නේ නැහැ, මදුරුවෙකුට එන්න දුන්නේ නැහැ බලන්න පුරුදු කියලා. net එකකින් වාගෙන තුරුල් කරගෙන නේ බිම දුවන්න දෙන්නේ නැහැ. මේ අම්මා ඒ කාලේ ඔක්කොම අපිට කළා. අද මේ අම්මා සතුටු වෙනවා තමන්ගේ දරුවන්ගේ දියුණුව දැකලා. ඒකනේ උපේක්ඛා කියන්නේ. අම්මා ඉල්ලන්නේ නැහැ, අම්මට සතුටුයි. අම්මයි ආඩම්බරෙන් කියන්නේ මගේ දුව ඉන්නේ පිටරට කියලා ආඩම්බරෙන් කියන්නේ හරි සතුටුයි. ඉතින් අද අම්මා සතුටු වෙනවා. පවුලේ සෑම දෙනා එකතු කරගෙන බලාපොරොත්තු වෙන්නේ මියගිය අනිය තාත්තට ස්වාමියාට පින් දෙන්න. නැසී ගිය සමරසිංහ මුදලාලි මහත්මයා සමරසිංහ මෝටර්ස් ව්‍යාපාරයේ අධිපතිතුමා එතුමා ප්‍රධාන මියගිය ආච්චිලා සීයලා සැමට ධර්ම දානානිශංස බලයෙන් අජරාමර නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුශීලා සමරසිංහ මහතා නිරෝගී සුවය දීර්ඝායුෂය. මේ අම්මා තව බොහෝ කලක් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අපි මේ ප්‍රාර්ථනා කරනකොට මේ මෑණියන්ට ඒ සැප ලැබෙනවා. ඒ නිසා මේ දරුවෝ මුණුබුරු මිනිබිරියන් නෑයෝ කවුරුත් එකතු වෙලා අද මේ ධර්ම දානයේ පින්කම සිද්ධ කළා. මටත් සෙත් පතනවා ධර්ම දේශනා කළ සාමින් වහන්සේත් සුවපත් වේවා කියලා. ඒකම අපේ දරණගම කුසල ධම්ම සාමින් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් තව දුරටත් මේ ධර්ම ප්‍රචාරක කටයුතු මනා ලෙස කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් අපේ සමරසිංහ පවුලේ ලොකු කුඩා සෑම සියලු දෙනාටත් සහභාගී වෙච්ච අපටත් මේ උතුම් ධර්ම දානමේ ආනිශංස බලයෙන් සිත සාන්තිය සැනසෙල්ල උදා වේවා. කවදාරි දවසක එකම ශ්‍රී සද්ධර්ම මණ්ඩලයකදී නිවන් සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියෝ මේ පින් දැක සතුටු වෙනවා. මේ මෑණියන් වහන්සේ රැකදේවා. ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආපු මේ අතෝ රැකදේවා. මේ සියලුම දෙනා දෙවියෝ කලට වේලාවට රැකදේවා. දැන් ඉස්සර වගේ නෙමේ විපත්ති බහුල කාලයක්. විපතක් කරදරයක් නොවි පින්කම් කරගෙන ලස්සනට ජීවත් වෙන්න දේවාශිර්වාදය ලැබේවා. දෙවියොත් නිවන් දකීවා කියන පැතුමින් පින් දෙමු. ආකාශාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සෑම දිනාට සිත සාන්තිය සැනසෙල්ලම උදා වේවා.